කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. මරණය ජීවිතේ කිට්ටුවට ගන්න ඔබ ධර්මයට ලං වෙනවා පිටුතුනේ. මරණය ජීවිතෙන් ඈතට දාන්න ඔබ ධර්මයෙන් ඈතට යනවා. ඒ නිසා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න. ඇස් දෙක පියාගෙන මේ ආස්වාසයේ ඉහළට ගන්නකොට ජීවිතය කියලා දකින්න. ඇස් දෙක පියාගෙන මේ ආස්වාසයේ පල්ලෙහාට දානකොට මරණය කියලා දකින්න. මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් අතර තියෙන පරතරය ජීවිතයත් මරණයත් අතර තියෙන පරතරයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේසා පුංචි නිමේෂයකදී මරණය ඔබේ ඉස්සරහට එන්න පුළුවන් පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතයේ කිට්ටුවට ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ජීවත්ව සිටියදී මරණය සැලසුම් කරගන්න කියලා. මොකද අපේ ජීවිතේ අපි සෑම දෙයක්ම සැලසුම් කරනවා. පාසල් යන්නේ කොහොමද? විශ්වවිද්‍යාලය යන්නේ කොහොමද? රැකියාව ගන්නෙ කොහොමද? විවාහ වෙන්නේ කොහොමද? දරුවන් හදන්නේ කොහොමද? මේ සෑම දෙයක්ම සැලසුම් කළා මරණය කියන කාරණය සැලසුම් කරන්නේ නැහැ. මේ ජීවිතේ භයානකම තැන තමයි මරණය. මේ ජීවිතේ අන්තරාකාරීම තැන තමයි මරණය. නමුත් මේසා අන්තරාකාරී මරණය සැලසුම් කරගන්න නැතුව අනිත් සියල්ලම අපි සැලසුම් කරගන්නවා. දැන් ওই සතර අපායේ ජීවත් වෙන සෑම සතෙක්ම මනුස්ස ජීවිතයක් ලැබපු වෙලාවේ මරණය සැලසුම් කළේ නැහැ පිටුතුනි. සැලසුමකින් තොරවම මරණයටපත් වුණා. සැලසුමකින් තොරව මරණයටපත් වෙලා අන්න සතර අපායට වැටුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම රාත්‍රියකම විනාඩි 10ක්වත් වෙන් කරන්න මරණය සැලසුම් කරන්න පිටුතුනි. මම මරුණාට පස්සේ මේ තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය යටතේ මම මැරිලා කොහේ ඉපදෙයිද කියන කාරණේ නුවණින් දකින්න. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ මරණ පහක් කියනවා. මම මේ මරණ පහෙන් එකක් අත් කරගන්නේ කොහොමද කියන කාරණේ හිතන්න. මට ආච්චි කෙනෙක්, සීයා කෙනෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් හිටියා. මේ අය මේ තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය යටතේ කොහේ ඉපදෙන්නේ නැද්ද කියලා නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ මහපට ඇඟිල්ල නියසිලට පස් ටිකක් අරන් කියනවා මැරෙන සත්වයින්ගෙන් මෙපමණයි සුගතිගාමී වෙන්නේ. මං කොහොමද බුදුරජාණන් වහන්සේගේ මේ නියසිලේ තියෙන පස් අවුරෙන් එක වැලි කැටයක් වෙන්නේ කියන කොහොමද හිතන්න පිටු. මරණය සැලසුම් කරගන්න. මරණය ගැන හිතන්න බය වෙන්න එපා පිටුතුනි. ඔබ සෑම දවසකම විනාඩි 10ක්වත් මරණය සැලසුම් කරගත්තොත් මැරෙන වෙලාවේ ඊටපත් වෙන්නේ නැහැ පිටුතුනි. ඔබ දක්ෂයි මරණය දක්ෂාකාරයෙන් කළමනාකරණය කරගන්න. ඒ නිසා නිරේතුරුවම මේ මරණය කියන කාරණය හිතන්න පිටුතුනි. මොකද ඊටමත් භයානක බව අනතුරක් අපේ ඉදිරියේ තියෙනවා පිටුතුනි. සමහර මහේශාක්‍ය ප්‍රභූ ජීවිත ගත කරන අය ඉන්නවා. ඒගොල්ලෝ මැරෙන වෙලාවේ පෙට්ටියට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා. චිතකෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා. හත් දවසේ දානෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා. අනේ මැරෙන මොහොතේම නිරයේ මහා ගිනි ජාලාවකයි උපත ලැබලා තියෙන පිටුතුනි. නැත්තම් പ്രേත ලෝකයේ උපපාතික උපතක් ලැබලා තියෙන්නේ. නැත්තම් තිරිසන් සතේගේ කුසෙක් උපත ලැබලා තියෙන්නේ. අපි මේ පෙට්ටියට ලක්ෂ ගාණක්, චිතකෙට ලක්ෂ ගාණක්, දානෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා. මේසා මෝහ පරිත ගමනක් අවිද්‍යාව නිසා අපි ගමන් කරනවා පිටුතුනි. ඒ නිසා නිරේතුරුවම මේ සංසාර බය දකින්න. මොකද ඔබට මේ භව ගමනේ ලැබිලා තියෙන පුංචිම ආයුෂ ප්‍රමාණය මේ ලැබිලා තියෙන පිටුතුනි. සමහර කාලවල වල අපි අවුරුදු 20000 30000 40000 ආයුෂ අත්විඳලා තියෙනවා. නමුත් මේ ජීවිතේ ඔබට ලැබිලා තියෙන්නේ අවුරුදු 65ක් 70ක් වගේ පුංචි කාලයක්. එනිසා මේ පුංචි අවුරුදු 65 70 ඔබ වැය කරන්න ඕනේ පින්නතුනේ. මම පාලකයෙක් වෙලා නායකයෙක් වෙලා මැරෙන්නේ කොහොමද කියන කාරණේ හිතන්න නෙමෙයි. මම උගතෙක් වෙලා ධනපතියෙක් වෙලා මැරෙන්නේ කොහොමද කියන කාරණේ හිතන්න නෙමෙයි. මම සතර අපායේ ඊතර වෙලා මැරෙන්නේ කොහොමද කියන කාරණේ දකින්නයි පින්නතුනේ. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා පින්නතුනේ. ඒ මහත්යා කෝටිපති මහත්ෙක්. ඒ මහත්යාගේ විනෝදාංශයක් තිබ්බ පින්වතුනි. ඒ විනෝදාංශය තමයි කකුළු අල්ලන එක. ඒ මහත්යා මුහුදු කරයක් ආශ්‍රිතවයි ජීවත් වුනේ. සෑම උදෑසනකම මේ මහත්යා යකඩ කූරක් බාල්දියක් අරන් මේ මුහුදු තිරේට යනවා. ගිහිල්ලා මේ යකඩ කූරෙන් කකුළුවන් දැල්ලා බාල්දියට දාලා සේවකයින්ට ගෙනල්ලා දෙනවා හදලා දෙන්න කියලා.
ඒක එයාගේ විනෝදාංශය පින්නතුනි. එයා කර්මඵල විශ්වාසයක් දැනගෙන හිටියේ නැහැ. මෙහෙම දීර්ඝ කාලයක් මෙයා මේ විනෝදාංශය සිද්ධ කරලා මෙයා දැඩි හදිසි අනතුරකට ලක් වෙනවා. හදිසි අනතුරකට ලක් වෙලා රෝහල් ගත කරනවා. දැඩි සත්කාර ඒකකයට ගන්නවා පින්නතුනි. දැන් මෙයාට හොඳටම අසාධ්‍යයි. දැන් මෙයා මැරෙන්නයි යන්නේ. එයා හැත්තටම හිතනවා දැන් එයා මැරෙයි කියලා. එයා මැරෙයි කියලා හිතුන වෙලාවේ එයා කියනවා දැඩි සත්කාර ඒකකයේ තියෙන සෑම කුළුණක් එයාට පේන්නේ අඬු දික් කරගත්ත කකුලෙක් හැටියටයි තියෙන්නේ. දකින පැත්තේ එයා දකින්නේ අඬු දික් කරගත්ත කකුලුව හැටියටයි. මොකක්ද මේ වෙන්නේ යන්නේ? මේ මහත්තයා කකුළු පිටරයක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ. මොකද දීර්ඝ කාලයක් කකුළුවන් මැරුවා. එහි විපාකයේ හැටියට එයා කකුළුවෙක් වෙලා ඉපදිලා ඒ විදිහටම මරු ගන්නයි යන්නේ පිටුපස. නමුත් මේ මහත්තයා එදා මැරුණේ නැහැ. එදා මේ මහත්තයා මැරුණා නම් ඒ මහත්තයාගේ ප්‍රභූභාවයේ කුලේ මහත්තයා කකුළුවෙක් වෙලා ඉපදෙයි කියලා මේ ලෝකේ කවුරුත් විශ්වාස කරන්නේ. එදා යා මැරුණා නම් එදා යාටත් ගන්නෙ ලක්ෂ ගානක පෙට්ටියක් ලක්ෂ ගානක පිටකයක් පින්නතුනි. අනේ අවසානයේ කකුළුවෙක් වෙලා උපත්ති ලැබෙනවා. එනිසා මේසා භයානක බවානුතුර අපේ ඉදිරියේ තියෙනවා. මේ මොහොත මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් මොහොතක් පින්නතුනි. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් මොහොතක්. මේ දීප්තිමත් මොහොතක් කියන්නේ ඇයි? අප්‍රමාණ ස්වාමින් වහන්සේලා චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරනවා. ඇහෙන පැත්තෙන් මාධ්‍යයන් හරහා සත්‍යර්මය අපිට ඇහෙනවා. රට පුරා අප්‍රමාණ පින්කම් සිද්ධ වෙනවා. එහෙනම් මේ මොකද්ද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් මොහොතක් පින්නතුනි. මේ දීප්තිය තුල බලවත් අනතුරක් සැඟවිලා තියෙනවා පින්නතුනි. ඒ අනතුර තමයි මේ දීප්තිය කියන්නේ. නිවෙන්න ආසන්න පහනක ආලෝකයයි අපි මේ දකින්න පින්නතුනි. අපි දකිනවා ධර්මයේ අර්ථයන් වේගයෙන් ගිලිහෙන ස්වභාවයක් සමාජයේ තුල. එහෙනම් මේ අපි දකින ආලෝකය නිවෙන්න ආසන්න පහළොක් තියෙන ආලෝකයයි පින්නතුනි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ දීප්තිමත් මොහොතේදී අප්‍රමාදී භාවයේ කියන වචනෙට ජීවිතේ සැබෑ අර්ථය දෙන්න. ඔබ මේ මොහොතේ අප්‍රමාදී භාවයේ කියන වචනෙට ජීවිතෙන් සැබෑ අර්ථය නොදුන්නොත් මේ සම්මා සම්බුද්ධ ශාසනය ඔබට අහිමි වෙනවා පින්නතුනි. මොකද මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදී ඔබට සෝවාන් ඵලයටපත් වෙන්න අවශ්‍ය නම් මේ ලැබෙන අවසාන අවස්ථාවයි පින්නතුනි. නැවත අවස්ථාවක් ඔබට ලැබෙන්නේ මේ ශාසනයේ අතුරුදහන් වුණාට පස්සේ අර්ථයන් දුර්වල වුණාට පස්සේ නැවත ඔබට ශාසනයක් මුණ ගැහෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්යාට අවුරුදු 80000ක් අවශ්‍ය තියෙන කාලේ කිය. දැන් මෙහෙම මේ දුස්සීලභාවය නිසා පරමාවශ හීන කළා අවුරුදු 10යි කියන තැනට පරමාවශ එනවා කියනවා. මේ අවුරුදු 10යි කියන තැනට පරමාවශ ආවට පස්සේ මිනිස්යා තුල මුර්ග සංඥාව සකස් වෙලා මේ පෘථුවියම ලේ විලක් වෙනවා කියනවා. එතන ඉඳන් ආයිමත් සිල්වත් භාවයේ විසින් මිනිස්යාගේ පරමාවශ අවුරුදු 80000යි කියන තැනට ඉහළ යනවා කියනවා පින්වතුනි. මෙන්න මේ අවුරුදු 80000යි කියන කාලේ තමයි මෛත්‍රී බෝධිසත්වෝ මේ ලෝකේ පහළ වෙන්නේ පින්වතුනි. එහෙනම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පින්වතුනි අවම වශයෙන් තව අවුරුදු ලක්ෂ 25කට වැඩි යනවා පින්වතුනි. තව අවුරුදු ලක්ෂ 25කට වැඩි. මොකද ඔබ ගණන් හලදලා බලන්න කොලයක් පෑනක් අරගෙන බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාවශ අවුරුදු 120යි. අද වෙනකොට ඒක 70කට වගේ අඩු වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600ක් තුල අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් සිද්ධ වෙන්න අවුරුදු 2600ක් ගිහිල්ලා තියෙනවා නම් පරමාවශ අවුරුදු 10 ඉඳන් 80000 කියන තැනට එන්නේ අවුරුදු ලක්ෂ 25කට වැඩි යනවා පිටුපස. ඒ කියන්නේ අවුරුදු ලක්ෂ 25ක දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් එන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන වචනයක් ලෝකේ නැහැ. තෙරුවන් කියන වචනයක් ලෝකේ නැහැ. මිත්‍යා දෘෂ්ටික භාවයට ගැලුණා වූ ලෝකයක් තියෙනවා. අවිද්‍යාව තුල ගැලුණා වූ ලෝකයක්. ඔබ හිතන්න මේ අවුරුදු 65 70 මෙච්චර දිග නම් අවුරුදු ලක්ෂ 25ක අබුද්ධෝත්පාද කාලයේ නුවණින් දකින්න පිංගතුනි. මේ අවුරුදු ලක්ෂ 25 දීර්ඝ අබුද්ධෝත්පාද කාලයේම කමඨාණක් කරගත්තොත් ඔබට පුළුවන් මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න.
ඔබ දකින්න මේ අවුරුදු ලක්ෂ 25 ඔබට කොයිසා දීර්ඝ කටුක දුකක් විඳින්න සිද්ධ වේද කියලා. ඔබ මේ මොහොතේ පින්කම් කරමින් ඔබ ප්‍රාර්ථනා කරන්නේ දෙවියෙක් වෙන්න කියලා. ඔබ දෙවියෙක් වෙයි පින්තුනේ. කිසිම සැකයක් නැහැ. ඔබ දිව්‍ය තලයක ගිහිල්ලා ඔබ හිතන්න ඔබ අවුරුදු ලක්ෂයක් ඉන්නවා කියලා. පින පිනිහිලා ආයිමත් ඔබ පල්ලෙහාට වැටෙනවා. පල්ලෙහාට වැටුනොත් ඔබ වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටික මව්කුසකට බෞද්ධ අම්මා කෙනෙක් ලෝකේ නැහැ පින්තුනේ. එතෙන් පටන් ඔබ ආයිමත් මිත්‍යා දෘෂ්ටික භාවයට. එනම් මේ භයානක බව අනුතුර සිහිපත් කරගන්න. තව අවුරුදු ලක්ෂ 25ක දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් දකින්න. ඔබලා බලාපොරොත්තුව ඉන්නවා නම් අනේ මම නිවන් දකින්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියලා. ඒ සකස් වෙන්නා වූ විත අනිත්‍යයි කියලා දකින්න. ඒ දකින්න මොහොතේ ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේමයි දකින්නේ. ඔබ හිතනවා නම් මම මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මය අහලා සෝවාන් වෙනවා කියලා. ඒ සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකින්න. ඒ ඔබ දකින්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයයි දින්නේ. එනම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේව මේ මොහොතේ දකින්න ඔබට පුළුවන්කම තියෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ මේ මොහොතේ දකින්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ පුළුවන්කම තියෙන්නේ ඔය සකස් වෙන්නා වූ හිත අනිත්‍යයි කියලා දකිද්දී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ දකින්න. බලන්න මේ මොහොතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්කම තියෙද්දී මේ මොහොතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ දකින්න පුළුවන්කම තියෙද්දී අවිද්‍යාව නිසාම අවුරුදු ලක්ෂ 25කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් කරා අපි යන්න යනවා පිටුනේ. බලන්න මෝහයේ තියෙන ප්‍රබලභාවය. ඒ නිසා මේ මොහොතේ ඔබ මේ දීර්ඝ අවුරුදු ලක්ෂ 25ක අබුද්ධෝත්පාද කාලය ඔබේ ජීවිතේ එකම කමඨාන කරගන්න පිටුනේ. මොකද මේ තීරණාත්මක අවස්ථාවේදී මායя උත්සාහ ගන්න ඔබලාව කුසලයේ උබලට කොටු කරන්න පිටුනේ. මොකද මායя ඔබට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි කළේ ඔබලාව තීරණාත්මක අවස්ථාවන්හිදී කුසලයේ උගුලට කොටු කිරීම නිසා. මොකද මායя දන්නවා දැන් ඔබලාව අකුසලයෙන් කොටු කරන්න බෑ කියලා. එයාට අකුසලයෙන් කොටු කරන්න පුළුවන් එයා අකුසලයෙන් කොටු කරනවා පින්තුනි. මෙතන මායя කියන්නේ ඔබ තුල සකස් වෙන පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධයේ සිට කියන මායя මේ මොහොතේ උත්සාහ කරන්නේ ඔබලාව කුසලයේ නැමැති උගුලේ කොටු කරන්නයි. කුසලයේ නැමැති උගුලේ කොටු කරනවා කියන්නේ මොකක්ද? ඔබලා පින්කම් කරවමින්, දන් දෙමින්, සිල් රැකමින්, මෛත්‍රිය වඩමින් නැවත මිනිසෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙන්න. නැවත දෙවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙන්න. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ශාසනයේ නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙන්න. මේම සිතුවිලි භවයේ ප්‍රාර්ථනා කරන මොහොතක් පාසා ඔබ මායාගේ කුසලයේ උගුලට අසු වෙච්ච අවාසනාවන්තයෙක් වෙනවා පින්වතුනි. ඒ නිසා මේ මොහොතේ මායාව අටවන මේ කුසලයේ උගුලට අහු වෙන්න එපා. කුසලයේ උගුලෙන් ගැලවෙන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? හැකිතා පන්සලට ආරණ්‍යට ගිහිල්ලා දන් දෙන්න, සිල් සමාදන් වෙන්න, මෛත්‍රිය වඩන්න, පින්කම් කරන්න. දානෙන් තොරව මේ ධර්ම මාර්ගයේ ගමනක්වත් යන්න බෑ පින්වතුනි. අපිට සමහරු පින්වතුන්ලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම භාවනා කරනවා, මම සමාධිය වඩනවා, මම දන් දෙන්නේ නැහැ, ප්‍රාථමික දේවල් මම කරන්නේ නැහැ කියලා. එහෙම ධර්මයක් බුදුදහමේ නැහැ පින්වතුනි. අනාගාමී උග්‍ර සුභපතිවරයා දන් දුන්න කෙනෙක්. අනාගාමී වේලුකණ්ඩගේ නන්ද මාතාවක් දන් දුන්න කෙනෙක්. දානෙන් තොරව මේ ගමනේ යන්න බෑ. ආවිෂ වර්ණයේ සැපේ බලයෙන් තොරව අපිට මේ ගමනේ යන්න බෑ. මේ සංස්කාරයන්ගේ ඵලයන් ජීවිතයට එකතු කරගෙන ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දක්මින් විදර්ශනා නුවණ ඇති කරගන්න පිටුතුනි. ඒකත් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දක්මින් විදර්ශනා නුවණ ඇති කරගන්නවා වගේම නිරේතුරුවම මේ ආධ්‍යාත්මික රූපේ, බාහිර රූපේ අනිත්‍යභාවය දක්මින් නිරේතුරුවම රූපයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව කින කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියන්නේ ඉන්ද්‍රක් කියලා. ඔබ මේ ජීවිතයේ යම් ආයුෂ වර්ණයේ සැපේ බලයක් ලැබලා තියෙනවා නම් ඒ පෙර පින නිසාමයි පින්තුනි. පෙර පිනමයි මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ. නමුත් මේ පෙර පින නිසා ඔබට ලැබුණු ආයුෂ වර්ණයේ සැපේ බලය ඔබ කාම ඡන්දයන් උදෙසා යොමු කරනවා නම්, සිල්පද බිඳ ගැනීම උදෙසා යොමු කරනවා නම් අන්න පින ඉන්ද්‍රක් වෙනවා පින්තුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, නුවණින් මෙනෙහි කරමින් පින්තුනි ඔබ පෙර වෙන නිසා ලැබුණා වූ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කාම ඡන්දයන් උදෙසා යොමු කරන්න එපා. සිල්පද බිඳ ගැනීම උදෙසා යොමු කරන්න එපා.
මේ උතුම් මාර්ග අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න දිශාවට ගමන් කරලා උතුම් ප්‍රඥාව විදර්ශනා නුවණම ඇති කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මම ඔබලාට මතක් කළා ශ්‍රේෂ්ඨ උපත ඔබ ලැබුවා. ඒ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණ පහක් කියනවා කෙලවර කරන්න. ඒ ශ්‍රේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී මේ ශ්‍රේෂ්ඨ උපත ඔබට ලබලා දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් විසින්. මේ කාරණා නුවණින් දකිමින් ඔබ ඉස්සෙල්ලාම චිත්තයක් ඇති කරගන්න මම මේ ජීවිතේ S2 පිය වෙන්න පෙර ආතුව උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා කියලා. විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. අර පරමාදර්ශී ජීවිතන් ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. වර්තමාන සමාජයේ මතු කරන ජනප්‍රිය පරමාදර්ශයන් අනුකරණය කරන්න එපා. නිහතමානීභාවය ජීවිතය තුළ ඇති කරගන්න. මේ ජීවිතේ කරන්නා වූ පින්කම් තුලින් අතීතයේ විපාක නොදුන්නා වූ පින් ශක්තිය මතු කරලා ගන්න. ඊළඟට අමූලිකා සද්ධාව හඳුනා ගන්න. කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ සද්ධාව ශක්තිමත් කරගන්න. සද්ධාවත් විදර්ශනා නුවණින් දැකලා අචල සද්ධාව ඇති කරගන්න. ඊළඟට සීලය තුළ ශක්තිමත් වෙන්න. සීලයත් විදර්ශනා නුවණින් දැකලා ආර්ය සීලය ඇති කරගන්න. ඊළඟට සතර සතිපට්ඨාන සූත්‍රයේ ඇසුරෙන් රූපය විදර්ශනා නුවණින් දැකලා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව කීන කරගන්න. මේ කාරණා වලින් ඔබ පරිපූර්ණ නම් මේ ජීවිතයේ S2 පිය වෙන්න මොහොතකට උත්තර ආතුව උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මම මෙතනින් මේ ධර්ම දේශනාව සමාප්ත කරනවා.